ආයුබෝවන් අද දිනේ මා ඔබ දැනුවත් කරන්න ලබන්නේ පැසුම් තාක්ෂණය පිළිබඳව. පැසුම් තාක්ෂණය ඇයි අපිට අවශ්‍ය වෙන්නේ? පැසුම් තාක්ෂණය යොදා ගැනීම මොනවද? එහෙමත් නැත්නම් පැසුම් තාක්ෂණය යොදාගෙන භාවිතා කරලා තියෙන නිෂ්පාදනයන් මොනවද? ඒ ආදී වශයෙන් අපි පැසුම් ශිල්පීන් හැටියට ප්‍රථමයෙන් හඳුනා ගැනීම අවශ්‍ය වෙනවා. පැසුම් ශිල්පීන් හැටියට අපි යොදා ගනු ලබන ඉංජිනේරුමේ ද්‍රව්‍ය මොනවාදයි අපි ප්‍රථමයෙන් අධ්‍යයනය කර බලමු. ඉංජිනේරු ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් අපිට පුළුවන්කම තියෙනවා ලෝහ සහ අලෝහ ලෙස වෙන් කර හඳුන්වන්න. පැසුම් ශිල්පීන් හැටියට අපි අපේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ අපි බහුලව වැඩිපුරම අපි භාවිතා කරන්නේ ලෝහ. ලෝහ එතකොට අපිට නැවතත් කොටස් දෙකකට බෙදනවා අපි පෙරස් සහ නිපරස් ලෙස. පෙරස් ලෝහ වශයෙන් අපි මෘදු වානේ, මධ්‍ය කාබන් වානේ, අධි කාබන් වානේ, එහෙම නැත්නම් චීනච්චට්ටි. අපි චීනච්චට්ටි කිව්වම අලුවන් චීනච්චට්ටි, සුදුවන් චීනච්චට්ටි, ආහන චීනච්චට්ටි සහ මිශ්‍ර චීනච්චට්ටි යොදා ගන්න පුළුවන්. ඒ වගේම අපිට යකඩ අඩංගු නොවන ලෝහ ලෙස මිශ්‍ර ලෝහ සහ සුද්ධ ලෝහ ලෙස වර්ගීකරණය කරන්න පුළුවන්. එතනදිත් අපිට එනම් මිශ්‍ර ලෝහ ලෙස පිත්තල, ලෝකඩ, ඊයම් මිශ්‍ර ලෝහ, එහෙම නැත්නම් සුද්ධ ලෝහ ලෙස තඹ, රිදී, නිකල්, ක්‍රෝමියම් ආදී ලෝහත් අපිට යොදා ගන්න පුළුවන්. එතනදී සුද්ධ ලෝහ නැවතත් අපිට වර්ගීකරණය වෙනවා බර සහ සැහැල්ලු ලෝහ ලෙස. මෙතනදී එනම් ඊයම්, තඹ, ටින්, තුත්තනාගම් වැනි ලෝහ බර ලෝහ ලෙසත්, ඇලුමිනියම්, මැග්නීසියම්, ටයිටේනියම් වැනි ලෝහ සැහැල්ලු ලෝහ ලෙසත් අපිට හඳුනා ගන්න පුළුවන්. මේ ලෝහ අතුරින් නිෂ්පාදන ක්‍රියාවලියේදී අපි විවිධ භාණ්ඩ නිෂ්පාදනයේදී පැසුම් ශිල්පීන් හැටියට අපිට වෙල්ඩින් කරන්න සිද්ධ වෙන ලෝහ මෙතනින් බහුලව අපි භාවිතා කරනවා පෙරස් ලෝහ. ඒ වගේම නිපරස් ලෝහ වලත් අපි ඇලුමිනියම්, පිත්තල, තඹ, රිදී මේ ආදී වශයෙන් විවිධ ලෝහ අපි භාවිතා කරනවා. මේ ලෝහ අපි එහෙමනම් නිෂ්පාදන ක්‍රමයකට භාජනය කරලා යම් කිසි නිෂ්පාදනයක් කරන්න පුළුවන්. එතකොට තමයි අපිට භාවිතය සඳහා සුදුසු බව ලැබෙන්නේ. අපි එනම් ප්‍රථමයෙන් හඳුනාගත යුතුයි මේ අපි හඳුනාගත් ලෝහ මොන ආකාරයෙන්ද නිෂ්පාදනය කරන්නේ. එහෙනම් අපිට අවශ්‍ය වෙනවා නිෂ්පාදන ක්‍රමයක් තුලට අන්තර්ගත කරන්න. එතනදී අපිට එහෙනම් නැවීම මගින්, එහෙමත් නැත්නම් අපි තැලීම මගින්, එහෙමත් නැත්නම් අපිට පුළුවන් රෝල් කිරීම මගින් ඔය ආදී වශයෙන් ගත්තම අපිට වෙළඳපළ තියෙන ලෝහ අපිට පුළුවන්කම තියෙනවා නිෂ්පාදන භාණ්ඩයක් බවට පරිවර්තනය කරන්න. ඊට අමතරව එහෙනම් අපි හැඩයන් ලබා දීම තුලින්, හැඩය වෙනස් කිරීම තුලින්, ලෝහ ඉවත් කර හැඩ සැකසීම තුලින්, එහෙමත් නැත්නම් ලෝහ සම්බන්ධ කිරීම, ආලේප කිරීම, ද්‍රව්‍යයේ ගතිගුණ වෙනස් කිරීම මේ ආදී වශයෙන් අපිට පුළුවන්කම තියෙනවා ලෝහ නිෂ්පාදන කාර්යයන් තුලින් භාණ්ඩ බවට පරිවර්තනය කරන්න. අපි දන්නවා අපිට තියෙන භාණ්ඩ විවිධාකාරයි. විවිධ ප්‍රමාණ, විවිධ හැඩතල. එහෙමනම් අපිට වෙළඳපොලේ අපිට ලැබෙන ලෝහ විවිධ හැඩතල වලින් යුක්ත ලෝහ දඬු, එහෙම නැත්නම් අපි තහඩු, නල, පයිප්, H angle, L iron, C channel ඔය ආදී වශයෙන් ලබා ගන්න පුළුවන්. මේ ලබා ගන්න ලෝහ අපිට සිද්ධ වෙනවා අපි නිෂ්පාදනය කරන භාණ්ඩවල ප්‍රමාණ සහ හැඩතලයන් අනුව අපිට සිද්ධ වෙනවා එහෙමනම් සම්බන්ධ කරන්න. එහෙනම් අපි බලමු සම්බන්ධ කිරීමේදී අපිට කොයි ආකාරයකටද සම්බන්ධ කිරීම කරන්න පුළුවන් කියන එක. අපිට පුළුවන්කම තියෙනවා ඇනමුරුච්ච යොදාගෙන සම්බන්ධ කරන්න. එහෙමත් නැත්නම් අපිට පුළුවන් රිවට් මිටියම් කිරීම තුලින්. එහෙමත් නැත්නම් හක් කිරීම තුලින් අපි කියනවා සීම් ජොයින්ට්. එහෙමත් නැත්නම් අපිට පුළුවන් සෝල්ඩර් කරන්න, වෙල්ඩින් කරන්න. එතකොට මෙවැනි ක්‍රමයක් යොදාගෙන අපිට පුළුවන් නිෂ්පාදනය කරන භාණ්ඩයේ හැඩය සහ ප්‍රමාණ, එහෙමත් නැත්නම් වෙළඳපළෙන් ලබා ගන්න තියෙන හැඩතල සහ ප්‍රමාණ සීමා සහිතයි. එතකොට අපි නිෂ්පාදනය කරන භාණ්ඩය අනුව අපිට එහෙනම් හැඩය සහ ප්‍රමාණ අනුව අපි එහෙනම් ජොයිනින් මෙතඩ් එකක්, එහෙම නැත්නම් මූට්ටු කිරීමේ ක්‍රමයක් යොදා ගන්න සිද්ධ වෙනවා. අපි හැබැයි මේ යොදා ගැනීමේදී එහෙනම් මේ ජොයිනින් මෙතඩ් එක අපිට සිද්ධ වෙනවා මෙන්න මේ කරුණු මත
මේ මූට්ටුව සකස් කරන්න. ප්‍රධාන වෙනෝ එහෙනම් අපි ශක්තිය අවශ්‍ය වෙනවා අපිට. නිෂ්පාදනයේ පහසු අවශ්‍ය වෙනවා. වියදම මිල බලපානවා. ඒ වගේම ස්ථිරත්වය මල කෑමට ඔරොත්තු දීම කොහොමද? එහෙමත් නැත්නම් හොඳ පෙනුම නිමාව මේ ආදී කරුණු මූලික කරගෙන තමයි අපිට මූට්ටු කිරීම එහෙම නැත්නම් ජොයින් කිරීම කරන්න සිද්ධ වෙන්නේ. වෙළඳපළෙන් අපි ලබා ගන්නා ලෝහ විවිධ හැඩතල අපිට නිෂ්පාදන ක්‍රමයකට භාවිතා කිරීම තුලින් පුළුවන් කමක් නැහැ සෑම භාණ්ඩයක්ම නිෂ්පාදනය කරගන්න. එතනදී අපිට එහෙනම් සම්බන්ධ කිරීමේ ක්‍රම භාවිතා කරනවා. මේ සම්බන්ධ කිරීමේ ක්‍රම භාවිතා කිරීමේදී අපි අර කතා කරපු සම්බන්ධ කිරීමේදී සැලකිය යුතු සාධක මොනවාදයි කියලා නැවතත් බැලුවොත් මෙතනදී මේ රූපරාමු බැලුවම ඔබට පේනවා වෙල්ඩින් මූට්ටුවක තිබෙන විශේෂත්වය. මොනවද මේ විශේෂත්වය? අපිට පේනවා මේ හැම මූට්ටුවක්ම අතිවැසුම් මූට්ටු හැටියට තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ කියන්නේ නම් තහඩු කොටස් එක උඩ එක තබා. නමුත් වෙල්ඩින් කිරීමේදී අපිට මේ කොටස් දෙකක් හෝ කීපයක් අපිට පුළුවන්කම තියෙනවා එකක් බවට පරිවර්තනය කරන්න. එතකොට අපිට මෙතනදී පේනවා ශක්තිය ලබා ගැනීමේදී ඉතාමත් හොඳ ක්‍රමවේදයක් වෙල්ඩින්. මිලට ලෝහ අපතේ යාම අඩුයි. මොකද අනිත් සම්බන්ධ කිරීම සියල්ලම අතිවැසුම් මූට්ටු නිසා යම්කිසි ප්‍රමාණයක් ලෝහ වැඩිපුර යනවා. ඒ වගේම අපිට මිටියම් කිරීම වගේ ගත්තොත් එහෙම නැත්නම් ඇනමුරිච්චි දානකොට අපි ඩ්‍රිල් කරන්න සිද්ධ වෙනවා. එතනදිත් අපිට වියදමට බලපානවා. එහෙමනම් අපි වෙල්ඩින් මූට්ටු වලදී විශේෂම තවත් ලක්ෂණයක් වෙනවා නිමාව. කොටස් කීපයක් දෙකක් හෝ කීපයක් එකක් බවට පත් වෙනවා. අපිට අනිත් හැම සම්බන්ධ කිරීමේදී මූට්ටු හැටියට අපිට පේනවා. එහෙනම් අපි කරන නිෂ්පාදන භාණ්ඩේ නිමාවට බලපෑම් ඇති කරනවා. ඒ අනුව එහෙනම් වෙල්ඩින් කියන එක ලෝකයේ සම්බන්ධ කිරීමේ මාධ්‍යයක් හැටියට ඊ타ත්ම බහුලව භාවිතා කරනවා. එහෙනම් අපි වෙල්ඩර්ස්ලා හැටියට අපිට මොනවද කරන්න තියෙන්නේ මූලික වෙන්නේ මොනවද කියන එක අපි ඊළඟට බලමු. වෙළඳපළෙන් ලබා ගන්න ලෝහ අපිට සිද්ධ වෙනවා යම්කිසි ක්‍රමවේදයක් යොදාගෙන නියමිත හැඩයකට ප්‍රමාණයකට කපා ගැනීමට කොටස් එහෙම නැත්නම් වෙන් කර ගැනීමට අපිට සිද්ධ වෙනවා. එහෙමත් නැත්නම් අපිට යම්කිසි හැඩයකට ප්‍රමාණයකට තියලා සම්බන්ධ කරන්න සිද්ධ වෙනවා. එතකොට වෙල්ඩර්ස්ලා හැටියට අපි මේ වෙල්ඩින් ක්‍රියාවලිය තුල මේ කාර්යය කරනකොට අපිට කළ යුතු වැඩ කොටසක් තියෙනවා. අපි බලමු මොනවද කියලා. අපිට ලෝකයේ ගත්තම වෙල්ඩින් ක්‍රියාවලි ඊටමත් බහුලව තියෙනවා. මූලික වශයෙන් වෙල්ඩින් ක්‍රියාවලිය එහෙම නැත්නම් වෙල්ඩින් process අපිට වර්ගීකරණය කරන්න පුළුවන් වායු පෑස්සුම් ක්‍රම, ඡාප පෑස්සුම් ක්‍රම, ඝන තත්වයේ පෑසීම්, රේඩියේටන් ශක්ති පෑසීම්, එහෙම නැත්නම් තාප රසායනික පෑසීම්, එහෙමත් නැත්නම් ප්‍රතිරෝධ පෑසීම් මේ ආදී වශයෙන් වර්ග කරන්න පුළුවන්. මේ හැම ක්‍රමයක් තුලම ඔය තුල අන්තර්ගත වෙනවා වෙල්ඩින් ක්‍රමවේද. උදාහරණයක් ගත්තොත් ඡාප පෑසීම. ඡාප පෑසීමේදී අපිට විවිධාකාර ඡාප පෑසීම් ක්‍රම තියෙනවා. වායු පෑසීම ගත්තත් විවිධාකාර වායු පෑසීම් ක්‍රම තියෙනවා. ඒ වගේම එහෙනම් අපිට සම්බන්ධ කරන්න අපි වෙල්ඩර්ස්ලා හැටියට සුදුසු වෙල්ඩින් ක්‍රමයක් අපි තෝරාගත යුතු වෙනවා. ඒ වගේම අපිට ලෝහ කොටස් අවශ්‍ය හැඩතල වලට සහ අවශ්‍ය මිනුම් වලට වෙන් කර ගැනීමේදී කැපුම් ක්‍රමයක් භාවිතා කරන්න වෙනවා. අපි මූලික අත්ආයුධ භාවිතා කරලා කැපීම සිද්ධ කරනවා. අපිට පුළුවන් අත් කියතෙන් කපන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ග්‍රයින්ඩර් එකකින් කපන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කපන කටුව මිටිය පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මේතනදී අපි ශේෂ්ඨයේ තුල ඝනකම තහඩු. එහෙම නැත්නම් අපිට කාර්යක්ෂමතාවය වැඩි කරන්න. එහෙම නැත්නම් පහසුවෙන් හසුරව ගන්න පුළුවන් වෙන්න අපි තාපය යොදාගෙන කැපීම සිද්ධ කරනවා. එතනදී එහෙනම් අපිට පුළුවන් වායුන් යොදාගෙන ලෝහ කොටස් වෙන් කරන්න. ඡාප කැපීම මගින් පුළුවන්. එහෙම නැත්නම් ප්ලාස්මා කැපීම මගින් පුළුවන්. එතකොට වෙල්ඩර්ස්ලා හැටියට අපිට සිද්ධ වෙනෝ හේනම් විවිධ වෙල්ඩින් ක්‍රියාවලීන් පිළිබඳව දැනුම ලබා ගන්න. විවිධ කැපුම් ක්‍රියාවලි පිළිබඳව දැනුම ලබා ගන්න අපිට අවශ්‍ය වෙනවා. අපි උදාහරණයක් ලෙස ගත්තොත් එක් ක්‍රමයක් අපි බලමු ඡාප පෑසීම් ක්‍රම මොනවද? ඡාප පෑසීම් ක්‍රම කිව්වම අපිට තියෙනවා
අත්ලෝව ඡාප පෑසීම අපි බහුලව භාවිතා කරනවා. ඔබ හැම පාවිච්චි කරන දන්නවා අපේ රට තුල බහුලව පාවිච්චි වෙනවා අත්ලෝව ඡාප පෑසීම. අපි මේකට කියනවා මැනුවල් මෙටල් ආක් වෙල්ඩින්. එහෙමත් නැත්නම් අපිට තවත් තියෙනවා ප්ලග් ස්කෝර් ආක් වෙල්ඩින් තියෙනවා. ටිග් වෙල්ඩින් තියෙනවා. ප්ලාස්මා ඡාප පෑසීම. දෙකම් පොට එන ඡාප පෑසීම අපි කියන ස්ටඩ් වෙල්ඩින් කියලා. එහෙම නැත්නම් කාබන් ආක් වෙල්ඩින්. සබ්මර්ජ් ආක් වෙල්ඩින් අපි කියනවා ගිලි ඡාප පෑසීම. ලෝහ නිවාරිත වායු පෑසීම මිග් සහ මග් වෙල්ඩින් ක්‍රම. මේ වෙල්ඩින් ක්‍රියාවලිය හේනම් අපිට මේ විදියට නිෂ්පාදන ක්‍රියාවලිය තුල අපිට සිද්ධ වෙනවා සුදුසු වෙල්ඩින් ක්‍රමයක් තෝරා ගන්න. ඊළඟට අපිට අවබෝධය තිබිය යුතුයි මොනවද වෙල්ඩින් පිරවීම් ක්‍රම. එහෙම නැත්නම් අපි කියනවා type of weld. අපි ලෝහ සම්බන්ධ කරන්නේ කොහොමද කියන එක. මූලික වශයෙන් අපිට ලෝහ සම්බන්ධ කිරීමේදී අපි සර්ෆසින් මතුතල පිරවීමක් සඳහා අපිට සර්ෆසින් පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට ග්‍රූ වෙල්ඩින්. ග්‍රූ වෙල්ඩින් කියලා කියන අපි කාණුවක් තියලා වෙල්ඩින් කරනවා. එහෙම නැත්නම් පරතරයක් හැඩයක් තබා වෙල්ඩින් කිරීමේදී අපි ග්‍රූ වෙල්ඩින් පාවිච්චි කරනවා. එහෙමත් නැත්නම් අපි පිලට් වෙල්ඩින් ලෝහ කොටස් දෙකක් එකිනෙක හේතු වන ආකාරයට වෙල්ඩින් කිරීමේදී අපි ෆිලට් වෙල්ඩින් භාවිතා කරනවා. ප්ලග් හෝ ස්ලොට් වෙල්ඩින් කියලා අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපිට සිදුරක් හෝ දික් සිදුරක් තහඩු එකක් මත තවත් තහඩුවක් තබා සම්බන්ධ කිරීමේදී අපි ප්ලග් සහ ස්ලොට් කියන ක්‍රමවේදය භාවිතා කරනවා. ඒතර වෙල්ඩර්ස්ලා හැටියට අපිට සිද්ධ වෙනවා එහෙනම් මේ type of weld groove welding කරන්න, fillet welding කරන්න. එහෙම නැත්නම් surfacing මතුතල පිරවීම කරන්න. එහෙම නැත්නම් plug එකක් slot welding එකක් කරන්න අපිට සිද්ධ වෙනවා. ඊළඟට අපි බලමු මොන ආකාරයෙන්ද අපි ලෝහ සම්බන්ධ කරන්නේ. වෙල්ඩින් ශාස්ත්‍රයේ මූලික මූට්ටු වර්ග පහක් තියෙනවා. ප්‍රධාන මූට්ටු වර්ග පහයි. මොනවද මේ පහ වෙන්නේ? butt joint, corner joint, lap joint, edge joint සහ T-joint. අපි මොන නිෂ්පාදනය කරත් මූලික වශයෙන් අපිට භාවිතා කරන්න තියෙන්නේ මූලික මූට්ටු වර්ග පහයි. මේ මූට්ටු වර්ග පහ තුලින් අපිට ඊළඟට සම්බන්ධ වෙනවා අපි type of grooves. අපි groove welding කරනකොට අපි තබා ගන්නා groove එක එහෙම නැත්නම් කාණුව එහෙම නැත්නම් අපි කියන එළිය තබා හැඩය අනුව අපිට type of groove එක වෙන වෙනවා. ඒ අනුව අපිට පුළුවන් අපි මෙදාන මූට්ටු T joint එක වෙන්න පුළුවන්, butt joint එකක් වෙන්න පුළුවන්, lap joint එකක් වෙන්න පුළුවන්, corner joint එකක් වෙන්න පුළුවන්. අපි යොදා ගන්න සිද්ධ වෙනවා විවිධ කාණු එහෙම නැත්නම් groove අනුව. මෙතනදී අපි බලමු එහෙනම් මේ මූලික මූට්ටු වර්ග පහම අපිට groove welding වලටත් පරිවර්තනය කරන්න පුළුවන්. මූලික මූට්ටු වර්ග ගත්තම T මූට්ටුව. එහෙමනම් groove welding එකක් හැටියට වෙල්ඩින් කරන්නත් පුළුවන්. fillet welding එකක් හැටියට යොදා ගන්නත් පුළුවන්. අපි බලමු කොහොමද කියන එක. මේ විදිහට ගත්තම අපිට මූට්ටුව T මූට්ටුව අපි හැඩයක්කට දාර සකස් කර තිබෙනවා. එහෙනම් මේක අපිට ලබා ගන්න පුළුවන්කම තියෙනවා groove welding එකක් හැටියට. එහෙම නැත්නම් අපිට T මූට්ටුවම අපිට පුළුවන්කම තියෙනවා හේතු මූට්ටුවක් හැටියට යොදා ගන්න. එතනදී අපිට fillet welding එකක් හැටියට. එහෙමනම් අපිට මේ අපි මූලික මූට්ටු සියල්ලම අපිට පුළුවන්කම තියෙනවා groove welding එකක් හැටියට හෝ fillet welding එකක් හැටියට යොදා ගන්න. අපි ඊට පස්සේ බලමු එහෙමනම් විවිධ ඉරියව් වල වෙල්ඩින් කරන්න. අපිට සිද්ධ වෙනවා flat position, එහෙම නැත්නම් horizontal, vertical සහ overhead. එහෙම නැත්නම් අපි කියනවා සමතල ඉරියව්, තිරස් ඉරියව්, සිරස් ඉරියව් සහ උඩිස්සි overhead position එක. ඒතර වෙල්ඩර්ස්ලා හැටියට එහෙමනම් අපිට මේ මෙතනට වෙනකන් සෑම නිෂ්පාදන කටයුත්තකදීම අපිට දැනුම අවශ්‍ය වෙනවා. අපිට හැකියාවන් අවශ්‍ය වෙනවා. විවිධ ලෝහ වර්ග වෙල්ඩින් කරන්න අපි දැනගෙන සිටින්න ඕන. විවිධ හැඩතල වලට වෙල්ඩින් කරන්න අපිට සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපිට ලැබෙන විවිධ වෙල්ඩින් ප්‍රොසෙස් ක්‍රියාවලි අත්ලෝහ ඡාප වෙල්ඩින් ක්‍රමයෙන් හෝ වේවා, ඔක්සිඇසිටිලින් වෙල්ඩින් ක්‍රමයෙන් හෝ වේවා, ටිග් වෙල්ඩින් ක්‍රමයෙන් හෝ වේවා අපිට වෙල්ඩින් කරන්න හැකියාව තිබිය යුතුයි. එහෙම නැත්නම් අපිට සිද්ධ වෙනවා
විවිධ ලෝහ වර්ග වෙල්ඩින් කරනවා. විවිධ හැඩතල තහඩුද, නලද, ප්‍රොෆයිල්ස්ද ඒ ආදි වශයෙන්. ඊට පස්සේ type of weld කියලා අපි කතා කරා. පිරවීම කරන ආකාරය. groove welding එකක්ද, fillet welding එකක්ද, plug welding එකක්ද, slot welding එකක්ද අපිට පුළුවන්කම තිබෙන්න ඕන. ඊළඟට අපි කතා කරා මූලික මූට්ටු වර්ග 5ක් පිළිබඳව. එපමණ මේ මූට්ටු වර්ග T මූට්ටුව, බද්ධ මූට්ටුව, කෝණ මූට්ටුව, එහෙම නැත්නම් අතිවැසු මූට්ටුව අපි ලැබ් ජොයින්ට් කියනවා සහ දාර මූට්ටුව, එජ් ජොයින්ට්. මේ සියලු මූට්ටු අපිට වෙල්ඩින් කරන්න සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට අපිට තියෙනවා ඉරියව්. මූලික වශයෙන්ම සමතල ඉරියව්ව, පැතල ඉරියව්ව, ස්ථිරස් ඉරියව්ව අපි ගන්නවා. ඊට පස්සේ අපි උඩිස් පැස් ඕවර්හෙඩ් පොසිෂන් එකේ අපි වෙල්ඩින් කළ යුතුයි. ඒ අනුව වෙල්ඩර්ස්ලා හැටියට අපි NVQ 4 වෙනි මට්ටමේ වෙල්ඩර් කෙනෙක් බවට පත් වෙනවා නම් මේ තියෙන මූට්ටු සියල්ලම අපිට වෙල්ඩින් කරන්න පුළුවන් වෙනවා. මේ අන්තර්ගත වෙනවා සම්මතයන්ට. අපි ජාත්‍යන්තර සම්මතයන්ට අනුව කෙටි සංකේත භාවිතයෙන් වෙල්ඩින් කිරීම කරන්න වෙල්ඩින් හඳුනා ගැනීම අවශ්‍ය වෙනවා. මේ කෙටි සංකේත හැටියට ඔබට පේනවා ඇති මේ 1F 2F 3F 4F කියන සංකේත වලින් දීලා තියෙන්නේ ඇමරිකන් වෙල්ඩින් සම්මතයන්ට අනුව. PA PB PC ඒ ආදී වශයෙන් දීලා තියෙන්නේ ISO සම්මතයන්ට අනුව. මෙතන අන්තර්ගත වෙනවා අපි කතා කරපු ඉරියව්ව අන්තර්ගත වෙනවා. එහෙම නැත්නම් අපි වෙල්ඩින් කරන්නේ තහඩුද පයිප්ද කියන එක අන්තර්ගත වෙනවා. අපිට වෙල්ඩින් කරන්න තියෙන type of weld එක groove welding ද fillet welding ද කියන එක අන්තර්ගත වෙනවා. අපි බලමු කොහොමද කියලා. මෙතනදී 1F 2F 3F 4F හැම වෙලේම අපි කතා කරනකොට සමතල, තිරස්, සිරස් සහ උඩිස්. F අකුරෙන් කියවෙනවා අපි fillet welding. අපි fillet welding එකක් සමතල ඉරියව්ව වෙල්ඩින් කරනවා නම් අපිට ඒක 1F එකක් හැටියට සඳහන් කරන්න පුළුවන්. තිරස් ඉරියව්වේ නම් 2F එකක්, සිරස් ඉරියව්වේ නම් 3F එකක්, උඩිස් ඉරියව්වේ නම් 4F එකක් කියලා අපි හඳුන්වනවා. ඒ වගේම තමයි 1G, 2G, 3G, 4G. G අකුරෙන් සඳහන් වෙන්නේ groove welding කියන එක. එතකොට සමතල ඉරියව්වේ අපි groove welding එකක් කරනවා නම් ඒක 1G. තිරස් ඉරියව්වේ groove welding එකක් නම් 2G. සිරස් ඉරියව්වේ groove welding එකක් නම් 3G. උඩිස් ඉරියව්වේ groove welding එකක් නම් 4G කියලා අපි සටහන් කරනවා. ඒ වගේම අපිට නල ගත්තම අපිට 1G කියන්නේ flat position එකේ සමතල ඉරියව්වේ. තිරස් ඉරියව්වේ නම් 2G. ඊට අමතරව අපි 5G සහ 6G කියන ඉරියව් දෙකකුත් අපිට අන්තර්ගත වෙනවා වෙල්ඩින් ශාස්ත්‍රයේදී. මේ තියෙන සියලුම මූට්ටු වෙල්ඩින් කිරීමේ හැකියාව තියෙනවා නම් කෙනෙකුට ඔහු NVQ 4 වෙනි මට්ටම ලබා ගත හැකි වෙනවා. එහෙමනම් වෙල්ඩර්ස්ලා හැටියට විවිධ ලෝහ වර්ග වෙල්ඩින් කරන්න හැකියාව තියෙන්න ඕන. විවිධ හැඩයන් වල වෙල්ඩින් කරන්න පුළුවන් වෙන්න ඕන. විවිධ පිරවීම් වර්ග, විවිධ මූට්ටු වර්ග, විවිධ ඉරියව් සහ විවිධ කාණු මේ ටික කරන්න පුළුවන්කම තියෙනවා නම් ඔහුට මේ අන්තර්ගතය ලැබෙනවා නම් අපි කියනවා ඔහුට level 4 මට්ටමේ වෙල්ඩින් ලාභියෙක් වෙන්න පුළුවන් කියන එක. මම මේ කතා කරේ ඔබට එනම් වෙල්ඩර්ස්ලා හැටියට මොන වෙල්ඩින් process එකකින් ක්‍රියාවලියෙන් ඔහු ඔක්සියසිටිලින් වෙල්ඩින් වලින් හෝ වේවා manual metal arc welding අත් ලෝහ ඡාප වෙල්ඩින් වලින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි TIG welding කියනවා. එහෙමනම් tungsten inert gas welding, tungsten නිෂ්ක්‍රීය වායු පැසීමෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි MIG welding තියෙනවා. මේ සෑම වෙල්ඩින් ක්‍රියාවලියකින්ම මේ කතා කරපු ටික අපිට කරන්න පුළුවන්කම තියෙන්න ඕන. එහෙමනම් මම ඊළඟට බලාපොරොත්තු වෙන්නේ ඔබට අපි අත්ලෝහ ඡාප පැසීමේදී භාවිතා කරනු ලබන ඉලෙක්ට්‍රෝඩ පිළිබඳ අවබෝධය ලබා දීම. එහෙමනම් අපි බලමු අත්ලෝහ ඡාප පැසීමේදී භාවිතා කරනු ලබන ඉලෙක්ට්‍රෝඩ මොනවද කියන එක. මේ තමයි එහෙනම් අපි භාවිතා කරනු ලබන ඉලෙක්ට්‍රෝඩ. මේ ඉලෙක්ට්‍රෝඩ වල ඔබට පේනවා ඇති විවිධ වර්ණ තියෙනවා. අංක සඳහන් කරලා තියෙනවා. විවිධ ප්‍රමාණ වලින් තියෙනවා. ඔය ආදී වශයෙන්. එහෙනම් අපි හඳුනාගමු ඉලෙක්ට්‍රෝඩ
ඉලෙක්ට්‍රෝඩයක් කියන්නේ මොකක්ද කියන එක ඉස්සෙල්ලම. අපි කියනවා ඉලෙක්ට්‍රෝඩයක් මගින් විද්‍යුත් ධාරාව ගෙන යන අතර ලෝහ කූර ද්‍රව වී වෙල්ඩිම සඳහා ලෝහ තැම්පත් වීම ඉලෙක්ට්‍රෝඩය මගින් සිදු කරයි. ඔබ අත්ලෝහ ඡාප පැසීමේදී ලෝහ කොටස් දෙකක් සම්බන්ධ කරන්න එහෙනම් අපිට මේ ඉලෙක්ට්‍රෝඩයක් භාවිතා කරන්න වෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝඩයෙන් කරන කාර්යභාරය තමයි වෙන්නේ එහෙනම් ප්‍රධාන වශයෙන්ම විද්‍යුත් ධාරාව ගෙනියන්නේ එහෙනම් ඉලෙක්ට්‍රෝඩය මගින්. ඒ වගේම වෙල්ඩිම සඳහා අවශ්‍ය ලෝහ තැම්පත් වීම අමතර ලෝහ ලබා ගැනීම සිද්ධ වෙන්නේ ඉලෙක්ට්‍රෝඩය මගින්. එතකොට මේ විදිහට එහෙනම් ඉලෙක්ට්‍රෝඩයක් අපිට දකින්න පුළුවන් විවිධ වර්ණ වලින් සහ විවිධ හැඩ ප්‍රමාණ වලින් සහ විවිධ අංකණයන් තුලින් අපි හඳුනාගමු කොහොමද අපි ඉලෙක්ට්‍රෝඩයක් හඳුනාගන්නේ කියන එක. ඉලෙක්ට්‍රෝඩයක ලක්ෂණ හැටියට ගත්තොත් අපි අත්ලෝහ ඡාප පැසීමේදී පාවිච්චි කරන පැසුම් කූර එහෙම සයන්දයකින් ආවරණය කරලා තියෙනවා. මොකද්ද මේ සයන්දය කියන්නේ ප්ලක්ස් එකක් ආලේප කරලා තියෙනවා. ඔබ මීට ප්‍රථම රූපේ ඒක දැක්කා. ඒ වගේම ස්වැන්දනය අපි වෙල්ඩින් කිරීමේදී ඒකාකාරීව ද්‍රව වීම සිද්ධ වෙනවා. ඒ වගේම ස්වැන්දනවල ද්‍රවාංකයේ පැසුම් කූරේ ද්‍රවාංකයට වඩා වැඩි. ඒ කියන්නේ පැසුම් කූර ද්‍රවයෙන් ඉස්සෙල්ලා ස්වැන්දේ ඊට වඩා වේගයෙන් ද්‍රව වීම සිද්ධ වෙනවා. ස්වැන්දන වලින් කොටසක් වාෂ්පීකරණය වී ඡාප ධාරාවට ආවරණයක් ඇති කරයි. එහෙමනම් වෙල්ඩින් කරන අවස්ථාවේදී ස්වැන්දේ දහණය වෙලා ඡාප ධාරාවට ආරක්ෂාව. ඒ වගේම වායු ගෝලයේ වායුවන් සමග මිශ්‍ර වීම වළක්වාලීම සඳහා ස්වැන්ද භාවිත කරනවා. ඒතකොට ස්වැන්දයක් ආලේප කරලා තියෙනවා ඉලෙක්ට්‍රෝඩියම්. ඊළඟට මොනවෙන්ද මේ ස්වැන්දය? දැන් අපි ඉලෙක්ට්‍රෝඩයක් කියලා ගත්තම ඉලෙක්ට්‍රෝඩය කියන්නේ නම් හර කූරක් තියෙනවා. මං කියවා විවිධ විස්කම්බ වලින් තියෙනවා. එතකොට මේ හර කූරට ආලේප කරලා තියෙන ස්වැන්දයක්. ඒ ස්වැන්දය කොහොමද හදලා තියෙන්නේ මොනවයින්ද කියන එක තමයි මේ තියෙන්නේ. ප්‍රධාන වශයෙන් ටයිටේනියම් ඔක්සයිඩ්, සෙලියුලෝස්, යකඩ ඔක්සයිඩ්, මැංගනීස් ඔක්සයිඩ්, khනිජ සිලිකේ ඇස්බෙස්ටෝස්, කැල්සියම් ක්ලෝරයිඩ්, ලෝහ කාබනේට්, එහෙම නැත්නම් පෙරෝ මැංගනීස්, මැටි සහ ගම්, යකඩ කුඩු. මෙන්න මේ මිශ්‍රණයන්ගෙන් එකක් හෝ දෙකක් හෝ කීපයක් එකතු කරලා විවිධාකාර ඉලෙක්ට්‍රෝඩ තියෙනවා. එහෙනම් අපි මේ කතා කරන්නේ ස්වැන්දය කොහොමද? ස්වැන්දයේ අන්තර්ගතයේ ප්ලක්සකේ අන්තර්ගතය මොකක්ද කියන එක. ඊළඟට අපි බලමු පැසුම් ඉලෙක්ට්‍රෝඩයට එහෙනම් අපි කිව්වා හර කූරට ස්වැන්දයක් ආලේප කරලා තියෙනවා. මේකෙන් කරන කාර්යය මොකද්ද? මේකෙන් කරන කාර්යය ප්‍රධාන කාර්යයන් හැටියට අපි බලමු විදුලි ඡාපයක් පවත්වාගෙන යාමට පහසුව ඇති කරනවා. ඒ කියන්නේ අපිට නිකන් කම්බි කූරක් අරගෙන ඉලෙක්ට්‍රෝඩයක් හැටියට පාවිච්චි කරන්න බෑ. ස්වැන්දය ආලේප කරලා තියෙන්න ඕන. එහෙම තිබ්බොත් තමයි අපිට ආක් එකක් හරියට පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට ද්‍රව කැදල්ලේ ඇති කරන අපද්‍රව්‍යයේ ඇද ගැනීමක් ඇති කර පහසුවෙන් ඉවත් කළ හැකි බොර සාධන. එහෙනම් අපි දන්නවා වෙල්ඩින් කරනකොට ඉලෙක්ට්‍රෝඩේ සහ මවුලෝවේ ද්‍රව වෙලා ද්‍රව බිඳුවක් හැදෙනවා. එතකොට මේකේ තියෙනවා අපද්‍රව්‍යයන්. ඒ අපද්‍රව්‍යනුත් මේ ස්වැන්දය මගින් ඇද ගැනීමක් ඇති කරලා බොර බවට පත් කරනවා. ස්ලැග් එක කියලා කියනවා. අපි වෙල්ඩින් කරාට පස්සේ වෙන මේ ස්ලැග් එක අපිට පුළුවන් ඉවත් කිරීම කරන්න. ඊළඟට අපිට තියෙනවා ඍජු ඡාපයක් ඇති කිරීම සහ ඒකාකාරව ද්‍රව ලෝහ බිඳු පෑසුම මත තැම්පත් වීමක් ඇති කිරීමට. කියන්නේ අපිට ලෝහ තැම්පත් වීම ක්‍රමානුකූලව පවත්වන්න මේ ස්වැන්දය උදව් කරනවා. නැත්තම් අපිට ලෝහ තැම්පත් වීමක් හරියට දහනයක් පූර්ණ දහනයක් කරගන්න බැරි වුණොත් ලෝහ තැම්පත් වීමක් හොඳින් සිද්ධ වෙන්නේ නැතුව යනවා. ඒ වගේම ද්‍රව ලෝහය වායු ගෝලීය ඔක්සිජන් සහ නයිට්‍රජන් වායුවෙන් නැති වෙන දූෂණයෙන් ආරක්ෂා කිරීම. ඒ කියන්නේ අපි දන්නවා වායු ගෝලයේ ඔක්සිජන් සහ නයිට්‍රජන්. එතකොට මේ ඔක්සිජන් සහ නයිට්‍රජන් ලෝහයේ රත් වීමත් එක්ක එකතු වුණොත් එතන ඔක්සිකරණයට ලක් වෙනවා. එහෙම වුණොත් අපේ කරන වෙල්ඩින් එක ගුණාත්මක භාවය නැතුව යනවා. ද්‍රව වීමේ වේගය වැඩි කර පැසුම් ක්‍රියාවලියේ වේගයද වැඩි කරනවා. අපිට වේගයෙන් ගුණාත්මක භාවයෙන් සපිරි වෙල්ඩිමක් කරගන්න උදව් කරනවා ස්වැන්දය. ඒ වගේම යාන්ත්‍රික ගුණාංග වැඩි කිරීම සඳහා මිශ්‍ර ලෝහ නැවත ලෝහයට ලබා ගැනීමට සමහර දැන් අපි භාවිතා කරන හර කූරේ
තාපය නිසා සමහර මූලද්‍රව්‍යයන් වාෂ්පීකරණයට ලක් වෙන්න පුළුවන්. එතකොට ඒ ද්‍රව්‍ය නැවත ලබා ගන්න ඒ මූලද්‍රව්‍යයන් සයන්දේ මිශ්‍ර කිරීමෙන් නැවත අවශ්‍ය කරන මූලද්‍රව්‍ය එකතු කර ගැනීමට හැකියාව ලැබෙනවා. එතකොට මේ තමයි හේනම් අපි පෑසුම් ඉලෙක්ට්‍රෝඩයේ සයන්දේ කාර්යය වෙන්නේ. ඊළඟට බලමු අපි පෑසුම් කූරු වර්ගීකරණය. දැන් අපි කතා කරා අත්ලෝහ ඡාප පැසීමේදී භාවිතා කරන ඉලෙක්ට්‍රෝඩයක් කියන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝඩයෙන් කරන කාර්යය මොකද්ද? ඊළඟට ඉලෙක්ට්‍රෝඩය ආලේප කරලා තියෙන ස්වයන්දේ වර්ග මොනවද? එහෙනම් මේ ස්වයන්දෙන් කෙරෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ මම කතා කරන්න හදන්නේ ඔබ දැක්කා මේ ඉලෙක්ට්‍රෝඩ වල අංකයක් සටහන් කර තියෙනවා. අපි බලමු මේ අංකයෙන් මොකද්ද සඳහන් කරන්නේ. මෙන්න මේ විදියට අංක අපිට ප්‍රථමයෙන් ඊ අකුරක් සඳහන් කරලා තිනවා. ඊට පස්සේ තවත් ඉලක්කම් 4ක් යොදාගෙන තියෙනවා. එතකොට මුල්ම ඊ අකුරෙන් අපි කතා කරනවා හැම වෙලෙම විද්‍යුත් ඡාප පැසුම් සඳහා යොදා ගන්න ඉලෙක්ට්‍රෝඩ කියන එක තමයි අපිට ඊ අකුරෙන් සටහන් කරන්නේ. දෙවැනි අංක දෙකෙන් ආතන්න ප්‍රබලතාවය. අපි ආතන්න ප්‍රබලතාවය කියන්නේ මේ වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩයෙන් වෙල්ඩින් කරොත් කොපමණ ශක්තියක් දරා ගන්න පුළුවන්කම තියෙනවද කියලා. තුන්වෙනි අංකයෙන් කියනවා පැසුම් පිහිටුම්. මේ වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩයෙන් අපි අර කතා කරපු සමතල තිරස් සිරස්සා උඩිස් කියන ඉරියව් වලින් කොයි ඉරියව්වටද සුදුසු කියන එක. ඒ වගේම හතරවෙනි අංකයෙන් කියනවා නිෂ්පාදකයා විසින් ඉදිරිපත් කරන පැසුම් කූරේ විශේෂ ස්වභාවයන්. අපි බලමු ඊට පස්සේ එහෙමනම් පළමුව අංක දෙකෙන් හේන පිරෝම් ලෝහයේ ආතති ප්‍රත්‍යාබල ප්‍රමාණය. තුන්වන අංකයෙන් පැසුම් පිහිටුම්. පැසුම් පිහිටුම් කොහොම අපි ඉලෙක්ට්‍රෝඩ වල අංක කරලා තිනවා 1 2 3 කියලා. 1 කියනකොට හැම වෙලෙම සියලුම ඉරියව් වල වෙල්ඩින් කරන්න පුළුවන්. 2 කිව්වම සමතල සහ තිරස් ඉරියව්. අංක 3 සටහන් වෙනවා නම් සමතල ඉරියව්වේ පමණක් කියලා සටහන් වෙනවා. ඒ වගේම අපි බලමු 4 වෙනි අංකයෙන් 4 වෙනි අංකයේ තියෙන ඉලෙක්ට්‍රෝඩයේ එහෙම නැත්නම් පැසුම් කූරේ ස්වභාවයන් මොනවද කියලා බලමු අපි. මේක අංක 0 සිට 8 දක්වා සටහන් වෙනවා. මොනවද මේකේ තියෙන විශේෂ ස්වභාවයන්? සෑන්දේ සංයෝගය මොකද්ද? ධාරා ප්‍රභේදය මේ ඉලෙක්ට්‍රෝඩේ අපිට භාවිතා කරන්න පුළුවන් කරන්ට් එක මොකකටද? එහෙම නැත්නම් විනිවිදීම් මට්ටම කොපමණ ප්‍රමාණයක්ද කියන එක. බිඳුවෙන් අපි කියනවා බිඳුව සඳහන් වෙනවා නම් වැඩි සෙලියුලෝස් සහ සෝඩියම්. මේකේ පුළුවන් මේ ඉලෙක්ට්‍රෝඩේ බිඳුව සටහන් වෙන එකේ DC ඉලෙක්ට්‍රෝඩ් පොසිටිව් කියලා කියනවා අපි. ඒ කියන්නේ එනම් මේක AC කරන්ට් එකෙන් ප්‍රත්‍යාවත ධාරාවට සුදුසු නෑ. සරල ධාරාවට තමයි සුදුසු. සරල ධාරාවෙත් අපි ඉලෙක්ට්‍රෝඩයේ ධන අග්‍රය දීලා තමයි අපිට වෙල්ඩින් කරන්න පුළුවන්. මේ විනිවිදීම් මට්ටම ගැඹුරු හොඳ, ඊටමත් ගැඹුරු හොඳ කාවැදීමක් ලැබෙනවා කියන එක කියනවා. ඒ වගේම එක වැඩි සෙලියුලෝස් පොටෑසියම්. මේකේ පුළුවන් අපිට ප්‍රත්‍යාවර්ත ධාරාවෙන් AC කරන්ට් එකනොත් පුළුවන් DC කරන්ට් එකෙත් ඉලෙක්ට්‍රෝඩ් පොසිටිව් ඉලෙක්ට්‍රෝඩයට ධන අග්‍රය දීලා වෙල්ඩින් කරන්න පුළුවන්. ඒකෙත් හොඳ ගැඹුරු කාවැදීමක් තමයි තියෙන්නේ. දෙවැනි අංකයෙන් කියන රූටයිල් සහ සෝඩියම් තමයි ස්වයන්ද සංයෝගය. ඒකේ AC සහ කරන්ට් එකෙන් පුළුවන් DC ඉලෙක්ට්‍රෝඩ් නෙගටිව්. ඉලෙක්ට්‍රෝඩයට අපි දෙන්න ඕනේ නම් ඍණාග්‍රය. මේකේ එහෙනම් කාවැදීම් මට්ටම මධ්‍යමයි කියලා කියනවා. තුන්වෙනි අංකයේ තියෙනවා ඒකේ රූටයිල් සහ පොටෑසියම්. මේකෙදි AC කරන්ට් එක සහ DC ඉලෙක්ට්‍රෝඩ් පොසිටිව් DC ඉලෙක්ට්‍රෝඩ් නෙගටිව්. එහෙනම් අපිට පුළුවන්කම තියෙනවා මේකෙදි AC දා ප්‍රත්‍යාවර්ත ධාරාවෙනුත් පුළුවන්. ඒ වගේම සරල ධාරාවේ ඉලෙක්ට්‍රෝඩයට ධනාග්‍රය දීම තුලිනුත් පුළුවන් ඉලෙක්ට්‍රෝඩයට ඍණාග්‍රයනුත් පුළුවන්. එතකොට ඒකේ හැබැයි නොගැඹුරු කාවැදීම අඩුත් නැති වැඩිත් නැති මට්ටමක් තමයි තියෙන්නේ. ඒ වගේම හතර එහෙමනම් රූටයිල් සහ යකඩ කුඩු. AC කරන්ට් එකටත් පුළුවන් DC ඉලෙක්ට්‍රෝඩ් පොසිටිව් ඉලෙක්ට්‍රෝඩ් නෙගටිව් පාවිච්චි කරන්නත් පුළුවන් නොගැඹුරු සිට මධ්‍යම දක්වා. දැන් අපිට මේකේ පේනවා 5 6 7 කියන 8 කියන අංකවලදී කාවැදීම ඇත්තටම නොගැඹුරු සිට මධ්‍යම. ඒ කියන්නේ ගැඹුරුමත් නෙමෙයි සාමාන්‍ය නොගැඹුරු මට්ටමේ සිට යම්කිසි ඊට වඩා ඉහළ මට්ටමකට පුළුවන්කම තියෙනවා. ධාරාව හේනම් මෙතන දීලා තියෙනවා අපි පාවිච්චි කරන්න පුළුවන් ස්යන්ද සංයෝග දීලා තිනවා. ඔබට පේනවා ඇති දැන් මෙතන
අඩු හයිඩ්‍රජන් පොටෑසියම්. එතකොට මෙතන මෙන්න 7 අංකයේ යකඩ කුඩු තියෙනවා. 8 වෙනි අංකයේත් යකඩ කුඩු. අපි දැක්කාර සයන්ද සංයෝග වලදී යකඩ කුඩු කියන එක අයන් පවුඩර් එකතු කරලා තියෙනවා. මොකටද මේ අයන් පවුඩර් එකතු කරලා තියෙන්නේ? අපි කිව් සමහර ඉලෙක්ට්‍රෝඩ වලින් අපිට වෙල්ඩින් කරාම ලෝහ තැම්පත් වෙන ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා පුළුවන්කම තියෙනවා යකඩ කුඩු. එහෙම නැත්නම් අයන් පවුඩර් ඇඩ් කරලා. එහෙම ඉලෙක්ට්‍රෝඩත් අපිට තියෙනවා. දැන් මෙතනදී තියෙනවා අපිට අංක 8 තියෙන එකේ යකඩ කුඩු. අංක 7ක් තියෙනවා නම් යකඩ කුඩු තියෙනවා. ඒ වගේම අංක 4 තියෙනවා නම් ඒත් යකඩ කුඩු. අපි බලමු එහෙනම් අපිට ඉලෙක්ට්‍රෝඩයකට අපි බහුලව භාවිතා කරන E6013 ඉලෙක්ට්‍රෝඩයේ ගුණාංග මොනවද කියලා. E6013 ඉලෙක්ට්‍රෝඩය. මේකේ එහෙනම් ඉලෙක්ට්‍රෝඩ් කියනවා E අකුරෙන් 60න් කියනවා එහෙනම් ආතන්න ප්‍රබලතාවය. අපි කියනවා ටෙන්සයිල් ස්ට්‍රෙන්ත් එක 60000ක්. කොහොමද මේ 60000 වෙන්නේ? අපි E6013 කියමු මේ 60 කියන එක හැම වෙලේම අපි 1000න් වැඩි කරලා ගන්න ඕන. 1000න් වැඩි කරලා ගන්නවා. 60 එහෙනම් වැඩි කිරීම 1000 කියන්නේ අපි 60000ක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම අංක 1 කියන්නේ අපි කිව්වා 1 2 3 කියලා අංක වර්ගීකරණේ තිබ්බා. එහෙනම් 1 කියන්නේ හැම වෙලේම සියලුම ඉරියව් වල වෙල්ඩින් කරන්න පුළුවන් කියන එක. අවසාන අංකය අංක 3න් ඔබ කලින් සටහනේ දැක්ක එහෙනම් මොනවද මේ නිෂ්පාදකයා දීලා තියෙන තොරතුරු? ටයිටේනියම් පොටෑසියම් කෝටින් එකක්. සොයන්දේ තියෙන්නේ ටයිටේනියම් පොටෑසියම්. DC ඉලෙක්ට්‍රෝඩ් නෙගටිව්, DC ඉලෙක්ට්‍රෝඩ් පොසිටිව් සහ AC කියන කරන්ට් එකෙන් අපිට වෙල්ඩින් කරන්න පුළුවන්කම තියෙනවා. නොගැඹුරු විනිවිදීමක් තමයි තියෙන්නේ. එතකොට මේ අපි බහුලව භාවිතා කරන E6013. අපි බලමු තවත් ඉලෙක්ට්‍රෝඩ කීපයක්. E6010, E6011, E6012, E6013, E7016, E7018, E7028. මෙතනදී ඔබට පේනවා එහෙනම් කොහොමද මේ ප්‍රත්‍යාබලය ආතන්න ප්‍රත්‍යාබලය හැම වෙලේම 60 තියෙන ඒවයි 60000ක් PSI pound per square inch වර්ගාංගලකට රාක්තල්. එහෙනම් මේ 60 6010 6011 6012 6013 කියන ඉලෙක්ට්‍රෝඩ වලින් අපි වෙල්ඩින් කරොත් ඒ වෙල්ඩිමේ වර්ගාංගලකට දරාගත හැකි රාත්තල් ප්‍රමාණය රාත්තල් 60000ක ශක්ති ප්‍රමාණයක් තියෙනවා කියන එක. ඒ එක්කම මේ පැසුම් ඉරියව් හැම වෙලේම මේ 1 කියන අංකය තුන්වෙනි තියෙනවා නම් සියලුම ඉරියව් වල වෙල්ඩින් කරන්න පුළුවන්. දැන් මේ හැම එකෙම 6010 6011 6012 6013 7016 7018 කොම සියලුම ඉරියව් වල වෙල්ඩින් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ එක්කම ස්වයන්ද සංයෝග ගත්තොත් අපි E6013 ගත්තොත් අපි කියවා රෝටයිල් සහ පොටෑසියම්. ඒ වගේම ධාරා ප්‍රභේදය ගත්තොත් AC සහ DC ඉලෙක්ට්‍රෝඩ් පොසිටිව් සහ ඉලෙක්ට්‍රෝඩ් නෙගටිව්. අපි තව විදියකට මේක කිව්වොත් AC කියන එහෙනම් සිංහලෙන් අපි ප්‍රත්‍යාවර්ත ධාරාව. එහෙම නැත්නම් DC ඉලෙක්ට්‍රෝඩ් පොසිටිව් කියන්නේ සරල ධාරාවේ ඉලෙක්ට්‍රෝඩයේ ධනාග්‍රය කියලා කියනවා අපි. එතකොට සහ DC ඉලෙක්ට්‍රෝඩ් නෙගටිව් කියනවා සරල ධාරාව ඉලෙක්ට්‍රෝඩය ඍණාග්‍රය භාවිතා කිරීම කියන එක. එහෙමනම් අපි බලමු අපි දැන් මේ කතා කරපු ඉලෙක්ට්‍රෝඩ වලින් වෙල්ඩින් කිරීමේදී අපිට ගුණාත්මක භාවයෙන් සපිරි වෙල්ඩිමක් වෙන්න නම් අපි පවත්වා ගත යුතු. එහෙම නැත්නම් අපේ විද්‍යුත් ඡාප පැසීමේදී අපිට බලපෑම් ඇති කරන සාධකයන් මොනවද කියලා. අපි හොඳ වෙල්ඩින් එකක් කියලා කියන්නේ හොඳ නිමාවක් තියෙන්න ඕන, සම්මතයන්ට අනුකූල වෙන්න ඕන, දෝෂ රහිත වෙන්න ඕන. එහෙමනම් අපි එවැනි වෙල්ඩිමක් ලබා ගැනීමේදී අපි නිවැරදි වෙල්ඩිමක් හැටියට අපි මේ විදියට ගන්න පුළුවන්. ඒ කියන්නේ එහෙමනම් රැලි බල ඒකාකාරී සහ සුමට බව හොඳින් තියෙන්න ඕන. හොඳ කාවැදීමක් තියෙන්න ඕන. දෝෂ රහිත වෙන්න ඕන. ඒ ආදි වශයෙන්. විද්‍යුත් ඡාප පැසීමේදී අපි ඉලෙක්ට්‍රෝඩ හරියට භාවිතා නොකළොත් අපිට දෝෂ ඇති වෙනවා. වෙල්ඩිම තුල දෝෂ. මොකද්ද ඇති වෙන දෝෂ වෙන්නේ? වලට හේතු වෙනවා අපි භාවිතා කරන මූලික වශයෙන් ධාරාව. අපිට ධාරාව අඩු වුණත් දෝෂ, ධාරාව වැඩි වුණත් දෝෂ. ඒ වගේම අපි ඡාප පරතරය නියතව තබා ගත යුතුයි. ඡාප පරතරය අපේ ඕනාට වඩා අඩු වුණොත් ඒ දෝෂ ඇති වෙනවා. ඡාප පරතරය අඩු වැඩි වුණොත් ඒ දෝෂ ඇති වෙනවා. ඒ වගේම අපි පවත්වාගෙන යනු ලබන වේගය අපි කියනවා travelling speed එක. ස්පීඩ් එකත් අඩු වුණත් දෝෂ වැඩි වුණත් දෝෂ. එහෙමනම් අපිට
ගුණාත්මක භාවයෙන් ඉතාමත් හොඳ තත්ත්වයේ වෙල්ඩිමක් ලබා ගන්න නම් අත්ලෝව ඡාප පෑසීමේදී අපි තෝරාගත යුතු ඉලෙක්ට්‍රෝඩ. දැන් මම ඔබට හඳුන්වා දුන්නේ ඇත්තටම කාබන් වාණය වලට භාවිතා කරන ඉලෙක්ට්‍රෝඩ ගැන. ඔය වගේ අපිට ඇලුමිනියම් වලට ඉලෙක්ට්‍රෝඩ තියෙනවා, මල නොබෙදෙන වාණය වලට ඉලෙක්ට්‍රෝඩ තියෙනවා. ඒ වගේම චීන චට්ටි වලට ඉලෙක්ට්‍රෝඩ තියෙනවා. ඒතර අපි අත්ලෝව ඡාප පෑසීමේදී කාබන් වාණය නැත්නම් මෘදු වාණයේ වෙල්ඩින් කිරීමේදී අපි භාවිතා කරන ඉලෙක්ට්‍රෝඩ පිළිබඳව අපි බැලුවා. එහෙම නැත්නම් අපි ඉගෙන ගත්තා. ඒ වගේම අපි එහෙනම් හොඳ වෙල්ඩිමක් ලබා ගැනීමේදී ධාරාව අඩු වෙන්නත් නැතුව වැඩි වෙන්නෙත් නැතුව අපි යොදාගත යුතුයි. එතකොට එහෙනම් ඉලෙක්ට්‍රෝඩයේ විස්කම්භය අනුව අපිට තබාගත යුතු ධාරා ප්‍රමාණයක් තියෙනවා. අපි નિયમિત ධාරා ප්‍රමාණය තබාගත යුතුයි. ඒ වගේම අපි ආක් ගැප් එක කියලා කියනවා. අපි ආක් ලෙන්ත් එක කියලාත් කියනවා. ඡාප පරතරය කියන්නේ අපි එහෙනම් ඒකත් නියතව තබාගත යුතුයි. අපි බොහෝ වෙලාවට මේක තියාගන්නේ රූටයිල් ඉලෙක්ට්‍රෝඩ්ස් වලදී බාස්මික ඉලෙක්ට්‍රෝඩ වල කියන්නේ ලෝ හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩ වලදී හැර අනෙත් ඉලෙක්ට්‍රෝඩ භාවිතයේදී ඉලෙක්ට්‍රෝඩයේ විස්කම්භයෙන් සමාන පරතරයක් තමයි අපි තබාගන්නේ. ඒ වගේම අපි වේගය අඩු උනත් දෝෂ වැඩි උනත් දෝෂ කිව්ව එහෙනම් අපි නියත ලෝව නියම විදියට තැම්පත් වෙන්න හොඳ කාවැදීමක් ඇති වෙන්න විදියට අපි වේගය පවත්වා ගත යුතුයි. එහෙම නොවුනොත් අපි බලමු ඊට පස්සේ අපේ වෙල්ඩින් එකට මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක. ඇති වෙනව එහෙනම් අපිට වෙල්ඩින් දෝෂ. අපි කියනවා වෙල්ඩින් ඩිෆෙක්ට්. පැසුම් දෝෂයන්. මොනවාද දෝෂ? අසම්පූර්ණ කාවැදීම. එහෙම නැත්නම් ඌණ විලේන අපි කියනවා lack of fusion. අතිවැසුම් overlaps. සවිවරතාවය porosity. බොර කැටිති සිරවීම slag inclusion. ඒ වගේම යටි සෑරීම undercuts. පිපිරුම් cracks. එතකොට මේවා ඇති වෙන්නේ කොහොමද බලමු අපි. මොකද්ද මේ අසම්පූර්ණ කාවැදීම? එහෙම නැත්නම් undercuts. මේ අපි කතා කරපු මේ දෝෂ කොහේද ඇති වෙන්නේ? අපි කතා කරා වෙල්ඩින්. වෙල්ඩින් එකක් කිව්වම එහෙනම් අපි වෙල්ඩින් එක මූලික කලාපයන් තුනක් තියෙනවා. මූලික කලාප තුනක් මම පෙන්නලා තියෙනවා මෙතන. එහෙනම් ෆිලට් වෙල්ඩින් එකක් තියෙනවා, ග්‍රූ වෙල්ඩින් එකක් තියෙනවා. ඒතර මේකේ අපිට පළවෙනි කලාපයේ හැටියට අපි කියනවා තාත්වික පැසුම් ලෝහ කලාපය. ඒ කියන්නේ පිරවුම් ලෝහය පමණක් තියෙන තැන තමයි අපි තාත්වික පැසුම් ලෝහ ඇක්චුවල් වෙල් සෝන් එක කියලා අපි ගන්නවා. ඊළඟට අපිට තියෙනවා පැසුම් විනිවිද කලාපය. මොකද මේ විනිවිද කලාපය කියන්නේ? මව් ලෝහය සහ පිරවුම් ලෝහය හොඳ තාපයක් ලැබුණම ඒ දෙන්න අංශුමය වශයෙන් හොඳ බන්ධනයක් ඇති වෙලා සම්බන්ධ වෙන කලාපය තමයි අපි විනිවිද කලාපය කියන්නේ. එතනින් එහාට තියෙන අපිට තාපය බලපෑම් ඇති කරන ලද කලාපය. විනිවිද කලාපයෙන් පස්සේ තාපය බලපෑම් කියන්නේ මව්ලෝහයේ තාපය පැතිරිච්ච කලාපය. අපි ඒක කියනවා heat effective zone එක කියලා. අපිට වෙල්ඩර්ස්ලා හැටියට අපේ හොඳ වෙල්ඩින් එකක් ලබා ගන්න අපි හොඳ ගුණාත්මක භාවයෙන් යුතු වෙල්ඩිමක් නම් අපි අනිවාර්යයෙන්ම මෙන්න මේ කලාපයන් තුන තමයි අපේ දක්ෂතාවයේ තියෙන්න ඕන. මේ කලාප තුන හොඳින් පවත්වා ගන්න නම් හේනම් අපිට සැලකිය යුතු කරුණු ගණනාවක් තියෙනවා. එකක් අපි කතා කරා එහෙමනම් ප්‍රධාන වශයෙන් ඉලෙක්ට්‍රෝඩ. ඉලෙක්ට්‍රෝඩ එහෙමනම් අපි හොඳ ධාරාවක් තියෙන්න ඕන කිව්වා. ඡාප වේගය හරියට පවත්වා ගන්න ඕන කිව්වා. ඒ වගේම අපිට ආ ගැප් එක ඡාප පරතරය හරියට තියා ගන්න ඕන කිව්වා. එහෙනම් අපි අර කතා කරපු දෝෂ මොනවද කියලා බලමු. අසම්පූර්ණ කාවැදීම. අපි කියනවා incomplete penetration. ඔබට මේ රූපවල පේනවා ඇති එහෙමනම් කාවැදිලා නැති අවස්ථාව. මොනවද මේකට හේතු? ධාරාව අඩුවීම තුලින් හොඳ කාවැදීමක් නොලැබෙන්න පුළුවන්. ඒ වගේම විස්කම්භය වැඩි ඉලෙක්ට්‍රෝඩ. විස්කම්භය වැඩි ඉලෙක්ට්‍රෝඩ භාවිතා කරොත් අපිට නියමිත තාපය නොලැබෙන්න පුළුවන්. එහෙම වුණොත් හොඳ කාවැදීමක් සිද්ධ වෙන්නේ. ඒ වගේම මූල පරතරය. අපි කාවැදීම ලබා ගන්නකොට මූල පරතරය කියලා කියන අපි රූට් ගැප් එක එහෙමනම් රූට් ගැප් එකත් අපි හේනම් අඩු වුණොත් අපිට මූලය හොඳ කාවැදීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට penetration හරියට ලැබෙන්නේ නැති වෙනවා. අපි බලමු මේ රූප සටහනේ නම් මේ තියෙන්නේ එහෙමනම් penetration හොඳින් ලැබිලා නැති වෙල්ඩිමක ඡායාරූපයක්. ඊළඟට අපි ඌණ විලේනය. අපි කියනවා lack of fusion.
මේක අපි අසම්පූර්ණ විලේනය කියලාත් කියනවා. මේක මොකද වෙලා තින්නේ මවුලෝය සහ පිරෝම්ලෝය අතර හොඳ සම්බන්ධතාවයක් ඇති වෙලා නැහැ. ඒ වගේම අපි තට්ටු පාසස් කීපයක් වෙල්ඩ් කරනකොට පාසස් හතරක් එහෙමනම් සම්බන්ධ වීම වෙලා නැත්නම් ඒක අපි ඌණ විලේනයක් කියලා. දැන් ඔබට මේ පේනවා ඇති මේ රූප ස්ථානයේ හැටියට මෙතන එහෙනම් ඌණ විලේනයක් ඇති වෙලා තියෙනවා. මෙතන අපි පාසස් කීපයක් සම්බන්ධ කරලා තියෙනවා. නමුත් මේ සියලුම පාසස් එහෙම නැත්නම් රන්ස් කියලා කියනවා අපි කාවේදීලා සම්බන්ධ වෙලා නැහැ. හේතු හැටියට ඝනකම වැඩි තහඩු සඳහා විස්කම්භයේ අඩු ඉලෙක්ට්‍රෝඩ භාවිතා කරොත් ඌණ විලේනය ඇති වෙන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝඩේ අපි භාවිතා කරන කෝණය වැරදි ලෙස භාවිතා කරොත් ඒත් ඌණ විලේනය ඇති වෙන්න පුළුවන්. නිවැරදි වේගය භාවිතා නොකිරීම. නිවැරදි වේගය භාවිතා නොකිරීම නිසා ලෝහ තැම්පත් වීම හරියට සිද්ධ වෙන්නේ නැහැ. සුදුසු තාපය ලැබීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වුණොත් ඌණ විලේනයක් ඇති වෙනවා. ඒ කියන්නේ මවුලෝය සහ පිරෝම්ලෝය අතර හොඳ සම්බන්ධතාවයක් ඇති වෙන්නේ නැහැ. වැඩ කොටස හොඳින් පිරිසිදුව නොතිබුණොත් ඒත් ඌණ විලේනය ඇති වෙන්න පුළුවන්. මේ තියෙන්නේ එහෙමනම් ඌණ විලේන. දැන් මෙතන ඔබට පේනවා ඇති මවුලෝය සහ පිරෝම්ලෝය අතර හොඳ බන්ධනයක් ඇති වෙලා නැතුව තියෙනවා. ඒ වගේම අපිට තියෙන තවත් දෝෂයක් තමයි අතිවැසුම්. ඕවර්ලැප්ස්. ඕවර්ලැප්ස් කියලා අපි කියන්නේ අපි වෙල්ඩ් කරාට පස්සේ පිරෝම්ලෝය මවුලෝයට කාවදින්න නැතුව උඩින් දෙපැත්තේ වැක්කිරලා වගේ තියෙනවා. සම්බන්ධතාවයක් හොඳ මවුලෝය සහ පිරෝම්ලෝය අතර ගොඩනැගිලා නැහැ. එතකොට අපිට එහෙනම් මේකට නිවැරදි වේගය භාවිතා නොකිරීම නිසා අපි වේගයෙන් වෙල්ඩින් කරොත් හොඳ තාපයක් ලැබෙන්නේ පිරෝම්ලෝය හරියට ද්‍රව තත්ත්වයටපත් වෙන්නේ. එහෙම වුණොත් අපිට ඇති වෙනවා අතිවැසුම් කියන දෝෂය. ඒ වගේම නිවැරදි ඉලෙක්ට්‍රෝඩ කෝණය. එතනදිත් අපිට එහෙනම් අපි භාවිතා කළ යුතු සුදුසු නියමිත ඉලෙක්ට්‍රෝඩ ඇන්ගල්ස් අපි භාවිතා කළ යුතු වෙනවා. විස්කම්භයේ වැඩි ඉලෙක්ට්‍රෝඩ භාවිතය. විස්කම්භයේ වැඩි ඉලෙක්ට්‍රෝඩ භාවිතා කරොත් ඒ ඕවර්ලැප්ස් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ධාරාව අඩුවෙන් භාවිතා කරන ඉලෙක්ට්‍රෝඩයට ගැළපෙන්නේ නැති ප්‍රමාණයේ ධාරාව භාවිතා කරොත් ඌණ විලේනය. ඒ කියන්නේ පිරෝම්ලෝයේ පමණක් උඩින් වැක්කිලා තිනවා මවුලෝයට සම්බන්ධතාවයක් ගොඩනැගිලා නැතුව. මේ තියෙන්නේ නම් ඌණ විලේනයක් අපිට උඩින් වැක්කිලා තියෙනවා සම්බන්ධ වෙලා නැතුව. ඒ වගේම අපිට තියෙනවා පොරොසිටි කියලා කියනවා. සවිවරතාවය. මොකද්ද මේ පොරොසිටි කියන්නේ? පොරොසිටි කියනවා අපි මේ අපද්‍රව්‍යයන්. දැන් අපි වෙල්ඩින් වල අපි දන්නවා පරීක්ෂාවට ලක් කරාම ඉතාමත් හොඳ මට්ටමෙන් තියෙනවා. නමුත් මේ වෙල්ඩිමක් ඇතුළත අන්තර්ගතයේදී අංශුමය අතර හිස් අවකාශ. ඒ කියන්නේ අපද්‍රව්‍යයේ රැඳිලා තියෙනවා. එහෙම වුණොත් අපේ වෙල්ඩිමේ ශක්තිමත් භාවයට බලපානවා. එතනදී කොහොමද සිද්ධ වෙන්නේ? මවුලෝයේ මතුතලයේ තෙල් ග්‍රීස් තීන්ත වැනි අපද්‍රව්‍ය තිබ්බොත් අංශු අතර හොඳ බන්ධනයක් ඇති වෙන්නේ. පොරොසිටි කියන එහෙම නැත්නම් සවිවරතාවය කියන දෝෂය ඇති වෙනවා. ඒ වගේම මවුලෝයට ගැළපෙන ඉලෙක්ට්‍රෝඩය නොගැනීම. අපි කතා කරා ඉස්සෙල්ලා එහෙමනම් ඉලෙක්ට්‍රෝඩයක් කොහොමද වර්ග හඳුනාගන්නේ කියන එක. ඒ වගේ එහෙනම් මවුලෝයට ගැළපෙන ඉලෙක්ට්‍රෝඩයක් අපි භාවිතා කරේ නැති වුණොත් මේ දෝෂය ඇති වෙන්න පුළුවන්. මවුලෝයේ සල්ප සහ පොස්පරස් ප්‍රතිශතය වැඩි වුණොත් ඒත් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම නිවාරිත බව අඩුවීම. මොකද මේ නිවාරිත බව අඩුවීම කියන්නේ? බාහිර වායු ගෝලයේ තියෙන වෙනත් වායූන් ඇතුළු වීම වැළැක්වීම සඳහා අපි නිවාරිත කිරීමක් කරන්න ඕන වෙල්ඩින් කලාපය. එතනදී අපි එහෙනම් භාවිතා කරා අපි මැනුවල් මෙටල් ලාක් කියන අත්දෝව ඡාප පෑසීමේදී සයන්දේ නිවාරිත වීම හරියට සිද්ධ වුණොත් අපිට මේ දෝෂය ඇති වෙන්නේ නැහැ. මේ තියෙන්නේ එහෙමනම් අපිට පේනවා නිවාරිත වීම හරියට සිද්ධ වෙලා නැතුව. ඒ වගේම බොර කැටිති සිරවීම. අපි මේකට කියනවා ස්ලැග් ඉන්ක්ලෝෂන්. මොකද්ද මේ බොර කැටිති සිද්ධ වෙන්නේ කොහොමද? බොර හොඳින් පිරිසිදු නොකරුවොත් ඒ කියන්නේ අපි දන්නවා අත්ලෝව ඡාප පෑසීමේදී භාවිතා කරන ඉලෙක්ට්‍රෝඩයෙන් වෙල්ඩින් කරනකොට ඉලෙක්ට්‍රෝඩේ ආලේප කරලා තිනවා සයන්දයක්. මේ සයන්දේ දහනය වීම තුලින් බොර බවට පත් වෙනවා. අපි කියනවා ස්ලැග් එක. එහෙනම් මේ බොර කැටිති වෙල්ඩිම තුලට ඇතුළට යනවා. එහෙම වුණොත් පිරෝම්ලෝවේ සහ මවුලෝවේ අතර හොඳ බන්ධනයක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් එතනත් අපිට වෙල්ඩින් දෝෂයක්. ඒ වගේම ප්‍රමාණයට වැඩියෙන් හෝ අඩුවෙන් ධාරාව යොදා ගැනීම. ඒ කියන්නේ කරන්ට් එක අපි වැඩිපුර යොදාගත්තත් බොර කැටිති ඇතුල් වෙන්න පුළුවන්. අඩුවෙන් යොදාගත්තත් බොර කැටිති ඇතුල් වෙන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝඩ විස්කම්භය සහ කෝණීය නිවැරදි නොවීම. අපි එහෙනම් අත්දෝව ඡාප පෑසීමේදී අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රෝඩේ තබා ගත යුතු
හැඩයක් තියෙනවා. ඒ හැඩය නිවැරදිව තබා ගත්තේ නැති වුණොත් ඇති වෙනවා දෝෂය. ඒ තමයි එහෙනම් බොර කැටිදි සිරවීම. ඒ වගේම දෝෂ සහිතව දාර සැකසීම. වෙල්ඩින් කරනකොට අපි වෙල්ඩින් වලදී මූලිකම වෙන දෙයක් තමයි අපිට ඕන වෙනවා දාර සකස් කර ගැනීම සහ පිරිසිදුභාවය. දාර සකස් කර ගැනීමේදී ඒ කියන්නේ අපි group preparations හරියට කරේ නැත්නම් අපිට බොර කැටිදි සිරවීමේ දෝෂ ඇති වෙන්න පුළුවන්. මේ තියෙන්නේ එහෙමනම් අපිට පැහැදිලිව පේනවා මේ පාස්ස් වලදී මේ බොර කැටිදි අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම යටි සෑරීම අන්ඩර්කට්. මේකත් වෙල්ඩින් වල තියෙන බහුල එන දෝෂයක්. මොකද්ද මේ අන්ඩර්කට් කියන්නේ? අපි මවුලෝවේ සහ පිරෝම් ලෝවේ සම්බන්ධ වෙන මතුතලයේ ධාරයෙන් කාවැදීම සිද්ධ වෙනවා. උදාහරණයක් ඇටියට අපි පාවිච්චි කරනවා මිලිමීටර් 10ක තහඩුවක් වෙල්ඩින් කරනවා අපි. අන්ඩර්කට් එක නිසා මේක මිලිමීටර් 8ක් බවට පත් වුණොත් අපේ වෙල්ඩින් එක සාර්ථක නැහැ. එහෙනම් අපි දැනගන්න ඕන මේ වෙල්ඩින් එකේ දෙපැත්ත හරියට සෑරීම් ඇති නොවන විදියට සම්බන්ධ කරන්න. මේකට හේතු වෙනවා ධාරා වැඩිවීම. අපි භාවිතා කරන කරන්ට් එක වැඩි වුණොත් මේ දෝෂය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඡාප පරතරය වැඩි වීම. අපි කියුවා ආ ગેප් එක. ආ ગેප් එක වැඩි වුණොත් ඇති වෙන්න පුළුවන් මේ යටි සෑරීම කියන දෝෂය. ඒ වගේම ඉලෙක්ට්‍රෝඩයේ වැරදි ලෙස චලනය කිරීම. වැරදි ලෙස චලනය කරනවා. අපි වෙල්ඩින් එකක් කරනකොට ඉලෙක්ට්‍රෝඩයේ මූවින් අපි එහෙම නැත්නම් චලනය කළ යුතු හැඩයන් තියෙනවා. අපි නිවැරදිව ඒ හැඩයට ගෙනියන්න ඕන. එහෙම නොවුනොත් වෙන්නේ ඡාප පරතරය. ආ ગેප් එක වැඩි වෙනවා. ආ ગેප් එක වැඩි වුණොත් මේ යටි සෑරීම කියන දෝෂය ඇති වෙනවා. ඒ වගේම තමයි වේගය වැඩි වීම තුලිනුත් මේ දෝෂය ඇති වෙන්න පුළුවන්. එහෙමනම් ඔබට පේනවා මෙතන අන්ඩර්කට් කියන දෝෂය යටි සෑරීම ඇති වෙලා තියෙන ආකාරය මේ චිත්‍රයේත් පේනවා. යටි සෑරීම ඇති වෙලා තියෙනවා. අපි බලමු ඊළඟට මොකද්ද දෝෂය. වෙල්ඩිමක ඇති වෙන්න පුළුවන් තවත් ප්‍රධාන දෝෂයක් තමයි පිපිරුම්. අපි කියනවා ක්‍රැක්ස් කියලා. මොකද්ද මේ ක්‍රැක්ස් කියන්නේ? මේ වෙල්ඩින් කලාපය තුල ඇතිවන සම්බන්ධතාවය මවුලෝවේ සහ පිරෝම් ලෝහයේ සම්බන්ධ වෙන ශේෂ්ත්‍රය තුල අර අපි කතා කරපු වෙල්ඩින් කලාපයන් අපි කියව වෙල්ඩිමක පූර්ණ වශයෙන් කලාප තුනක් තියෙනවා කියලා. පිරෝම් කලාපය, විනිවිද කලාපය සහ තාපය බලපෑම් ඇති කරන මේ කලාප තුන තුලම ඇති වෙන්න පුළුවන් දෝෂයක් තමයි අපි පිපිරීම කියලා කියන්නේ. පිපිරීමක් කියන්නේ ප්‍රත්‍යාබලය නිසා ඇතිවන ඉරිතැලීම් පිපිරීම ලෙස හඳුන්වයි. පිපිරීම ඇතිවන්නේ එම ස්ථානයේදී ලෝහ ද්‍රව්‍ය ආතන්න ප්‍රත්‍යාබලය ඉක්මවම පසුවයි. මේ පිපිරීම අපි වෙල්ඩින් කරන අවස්ථාව විතරක් නෙමෙයි. වෙල්ඩින් කරාට පසුවත් ඇති වෙන්න පුළුවන්. වෙල්ඩිම නිවීමෙන් පවතින කොටත් පිපිරීම ඇති වෙන්න පුළුවන්. අපි බලමු මොනවාද හේතු. ප්‍රථමයෙන්ම අපිට තියෙනවා පිපිරීම් වර්ග මූලික වශයෙන් 13ක්. අපි තියෙනවා ක්‍රේටර් ක්‍රැක්ස් ඉඳලා වෙල් මෙටල් ක්‍රැක්ස් දක්වා. එහෙනම් මේ ක්‍රැක්ස් වර්ග 13ම මේ වෙල්ඩිමක් තුල තියෙන්න පුළුවන්. ෆිලට් වෙල්ඩිමක් හෝ වේවා, ගෲ වෙල්ඩින් එකක් හෝවා. ඒ වගේම මම කියපු අර කලාප තුන තුල ඇති වෙන්න පුළුවන්කම තියෙනවා මේ කියන ක්‍රැක්ස් වර්ග. මේකට හේතු වෙනවා එහෙනම් වැරදි වෙල්ඩින් ක්‍රියාපිළිවෙල හා ක්‍රමවේද. මොනවද මේ වැරදි? ඒ කියන්නේ අපි කියන්නේ නම් ප්‍රොසීඩියර් එක. සීක්වෙන්ස් එක. එහෙනම් අපි හරියට ක්‍රමවත්. ඒ කියන්නේ අපි දන්නවා වෙල්ඩින් වලදී අපිට තියෙන්න පුළුවන් WPS එක කියලා කියනවා. ඒතකොට මේ WPS එකට අනුව අපි වෙල්ඩින් එක කරේ නැත්නම් අපිට මේ දෝෂය ඇති වෙන්න පුළුවන්. පිරෝම් ලෝහ මවුලෝහයට නොගැලපීම අනිවාර්යයෙන්ම. අපි මවුලෝහයට ගැලපෙන පිරෝම් කූර යොදාගත්තේ නැත්නම් ක්‍රැක්ස් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම වෙල්ඩිමේ පිරෝම් ප්‍රමාණය ඉතාමත් වේගයෙන් වෙල්ඩින් කරොත් ලෝහව තැම්පත් වෙන ප්‍රමාණය අඩු වුණොත් අපිට පිපිරීම ඇති වෙන්න පුළුවන්. ඒකම කාබන් ප්‍රතිශතය වැඩි වීම ලෝහයේ හෝ පිරෝම් ලෝහයේ ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝඩයේ හෝ වෙල්ඩ් කරන මවුලෝහයේ කාබන් ප්‍රතිශතය වැඩි වුණොත් ක්‍රැක්ස් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. සල්ප සහ ෆොස්ෆරස් ප්‍රතිශතය වැඩි වුණත් ඒත් ක්‍රැක්ස් ඇති වෙනවා. ඒ වගේම ඉලෙක්ට්‍රෝඩයේ තෙතමනේ පැවතීම. අපි ඒ හින්දා ඉලෙක්ට්‍රෝඩයක් එනම් භාවිතා කරනකොට වියලිලා. ඒ කියන්නේ අපි අවන් එකක් තුල යම්කිසි උෂ්ණත්ව ප්‍රමාණයක් යම්කිසි කාල පරාසයක් තුල වියලීමට ලක් කරලා තමයි වෙල්ඩින් කරන්නේ. එහෙම නොවුනොත් අනිවාර්යයෙන්ම අපිට ගුණාත්මක භාවයෙන් සපිරි වෙල්ඩිමක් ගන්න බැරි වෙනවා. කියන්නේ පිපිරීම ඇති වෙන්න තියෙන අවස්ථාව ඉතාමත්ම වැඩි. තවත් කාරණයක් තමයි පෙර සහ පසු රත් පිළියම් භාවිතා නොකිරීම.
අපි කාබන් ප්‍රතිශතයේ වැඩි ලෝහයක් වෙල්ඩින් කරනවා නම් අපිට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම අපි කියනවා පෙර සහ පසු ප්‍රී හීට් සහ පෝස්ට් හීට්. ඒ කියන්නේ මව් ලෝහය අපි යම්කිසි උෂ්ණත්ව ප්‍රමාණයකට තාපය ලබා දීලා මේ කාබන් අණු විසිරූමට හැරීමෙන් පසු ඕන අපි එහෙනම් වෙල්ඩිම කරන්න. ඒ වගේම අපි ඉක්මන් සිසිල් කිරීමත් වළක්වන්න ඕන. සෙමින් සිසිල් වීම තමයි අපි පවත්වන්නේ. එහෙම නොවුනොත් අපේ මේ වෙල්ඩිමක් තුල ලෝහ ප්‍රත්‍යබල සීමාවන් ඉක්මවා ගිහිල්ලා ක්‍රැක්ස් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් රූට් ක්‍රැක්ස්, ටෝ ක්‍රැක්ස්, කෝල්ඩ් ක්‍රැක්ස් කියන ක්‍රැක්ස් වර්ග කීපයක රූප සටහන් මම අර කියපු මේ ක්‍රැක්ස් වර්ග 13න් එමනම් රූප සටහන් වල වර්ග 3ක් අන්තර්ගත කරලා තියෙනවා. අපි එහෙනම් මේ දෝෂයත් එක්ක බැලුවම අපි දෝෂ වලින් රහිත අපි වෙල්ඩිමක් කරන්න ඕනේ. මෙතන තියෙනවා එහෙනම් නිවැරදි ලෙස අපි වෙල්ඩින් කරපු රූට් වෙල්ඩ් එකක් ශීල් SMAW වලින් වෙල්ඩින් කරේ කියන්නේ අපි කියන ශීල් මෙටල් ආක් වෙල්ඩින් වලින්. එහෙම නැත්නම් තවත් එකක් තියෙනවා සබ්මර්ජ් ආක් වෙල්ඩින් වලින්. ඒ වගේම මෙතන තියෙනවා ෆිලට් වෙල්ඩින් එකක්. එතකොට අපි මූලික වශයෙන්ම හොඳ වෙල්ඩින් එකක් ලබා ගන්නවා කියලා කියන්නේ නැවතත් මම කියනෝනම් ප්‍රධාන සම්පූර්ණ විය යුතු කරුණු තුනක් තියෙනවා. එකක් තමයි නිමාව. නිමාව කියන්නේ අපි මෙතනදී අපි වෙල්ඩිම ආරම්භ කරන ස්ථානය, අවසන් කරන ස්ථානය, කූරක් අවසන් වෙලා නැවත පටන් ගන්න ස්ථානය අපි ඒකට කියනවා රීස්ටාර්ට් එකක්. ඒ වගේම රැලිවල ඒකාකාරී සහ සුමට බව. ඒ ටික අපි නිමාව පැත්තෙන් අපිට ඉතාමත් වැදගත්. දෙවෙනි එක තමයි සම්මත. අපිට වෙල්ඩින් එක පිරෝම් වෙල්ඩිමක් හෝ වේවා, එහෙම නැත්නම් බද්ධ මූට්ටුවක් හෝ වේවා, එහෙම නැත්නම් අපි තවත් කියනවා ෆිලට් වෙල්ඩින් එකක් හෝ වේවා, ග්‍රූ වෙල්ඩින් එකක් හෝ වේවා. මේ වගේ සම්මත තියෙනවා. ඒ කියන්නේ වෙල්ඩිමේ උස කොච්චරද, පළල කොච්චරද, කාවැදීම් කොච්චර ප්‍රමාණයක් තියෙනවද, මේවා සම්මත වලට තියෙනවා. ඒ වගේම අපි මේ කතා කරපු දෝෂ වලින් රහිත වෙන්න ඕන. හොඳ නිමාවක් ඕන, සම්මත වලට තියෙන්න ඕන, දෝෂ රහිත වෙන්න ඕන. එහෙම වුණොත් තමයි අපිට ගුණාත්මක භාවයෙන් සපිරි වෙල්ඩිමක් ලැබෙන්නේ. එහෙමනම් අපි වෙල්ඩර්ස්ලා හැටියට අපිට සිද්ධ වෙනවා විවිධ ලෝහ වර්ග වෙල්ඩින් කරන්න, විවිධ හැඩතලයන්ට වෙල්ඩින් කරන්න. ඊළඟට අපිට තියෙනවා විවිධ පිරවීම් ක්‍රම, අපි කියවා type of weld. ඊට පස්සේ විවිධ මූට්ටු, type of joint, විවිධ කාණු, එහෙම නැත්නම් අපි කියනවා type of grooves. ඒ වගේම විවිධ ඉරියව්, type of positions. එතකොට මේ කාරණා ටික තමයි අපිට වෙල්ඩර්ස්ලා හැටියට කරන්න වෙන්නේ. උදාහරණයක් අපි ගත්තොත් මෘදුවානේ ලෝහ තහඩුවක් අපිට වෙල්ඩින් කරන්න වෙන්න පුළුවන්. එමනම් ග්‍රූ වෙල්ඩින් එකක් හැටියට. එහෙනම් අපි ඒක ග්‍රූව් එකේ ටයිප් එක අපි කියනවා V බද්ධ මූට්ටුවක් වෙන්න පුළුවන්. V බඩ් ජොයින්ට් එකක්. එහෙනම් ඒකට අපිට අවශ්‍ය වෙනවා දාර සකස් කර ගැනීම. එතකොට අපේ ජොයින්ට් එක මූට්ටුව වෙන්නේ එහෙනම් උතෙන්දී අපි බඩ් ජොයින්ට් එකක්. ග්‍රූව් ටයිප් එක වෙනවා එහෙනම් අපිට ඒක V ග්‍රූව් එකක්. ලෝහය මෘදුවානේ කොටසක් වෙන්න පුළුවන්. තහඩු අපි පාවිච්චි කරනවා. එතකොට මේ ඉරියව්ව අපි සමතල ඉරියව්වේ තියෙන පොසිෂන් එකේ වෙල්ඩින් කරොත් අපි අර කතා කරපු සම්මතයන්ට අනුව මේක එහෙනම් 1G එකක් බවට පත් වෙනවා. එතකොට මේ 1G කියන වෙල්ඩින් එක එහෙනම් අපි හඳුනාගත්ත එක process එකක් අපි කතා කරා manual metal arc welding. එහෙනම් අත්ලෝහ ඡාප වෙල්ඩින් ක්‍රමයෙන් අපිට වෙල්ඩින් කරන්න පුළුවන්කම තියෙනවා. අත්ලෝහ ඡාප වෙල්ඩින් කරනකොට අපි එහෙනම් අපිට අවශ්‍ය වෙන මූලික ඉලෙක්ට්‍රෝඩය, අපි මවුලෝහයට ගැලපෙන ඉලෙක්ට්‍රෝඩයක් තෝරාගන්නේ කොහොමද කියන එක ගැන අපි කතා කරා. ඊට පස්සේ අපි දෝෂ කියන එක. එහෙනම් දෝෂ මොනවද? දෝෂයක් වළක්වා ගන්න කොහොමද? දෝෂ ඇති වෙන්න හේතු මොනවද කියන එක ගැන කතා කරා. වෙල්ඩින් වෘත්තියෙන් NVQ එහෙම නැත්නම් අපි කියන ජාතික වෘත්තීය සුදුසුකම් දෙවන මට්ටම, තුන්වෙනි මට්ටම සහ හතරවෙනි මට්ටම කියන මට්ටම් තුනේම ලෙවල්ස් තුනේම අත්ලෝහ ඡාප පැහැසීමෙන් NVQ සහතිකයක් ලබා ගැනීමේදී අධ්‍යයනය ලැබෙන ඔබ සඳහා මේ මා කතා කර සියලුම න්‍යායික දැනුම ඔබට බොහෝ වැදගත් වෙයි කියලා මම හිතනවා. නැවතත් මෙවැනි වැඩසටහනකින් ඔබ හමු වීමේ බලාපොරොත්තුවෙන් ඔබෙන්